Apa bacaan? Terus ide. Dan sadhukaryak දෙන්න. සාදු. දැන් නමස්කාරය කියන්න. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. ආනාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි. ආනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වීරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පිසුනා වාචා වීරමණී සික්ඛාපදං සමාදියාමි. පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පරුසා වාචා වීරමණී සික්ඛාපදං සමාදියාමි. පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්ප්‍රප්පලාපා වීරමණී සික්ඛාපදං සමාදියාමි. සම්ප්‍රප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡා ආජීවා වීරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ඉමානි ආජීවමක ආජීවමක අෂ්ටාංග සීලානි අෂ්ටාංග සීලානි සමාදියාමි. මාදියාමි. සාදු සාදු සාදු. සාදු සාදු සාදු. අද අපි මුල් වතාවට මෙහෙම එකතු වුණේ මුලින් ඉඳලා බුද්ධ ධර්මයේ පිළිබඳ හොඳ අවබෝධයකින් ප්‍රත්‍යක්ෂ අවබෝධයක් ඇති කරගන්න. ඒ කියන්නේ දැනුම හා අපි හදවත තුලින්ම වැඩිවීමක් දියුණු කිරීමක් ඇති කරගන්න හැටි ඉගෙන ගන්න. අපි ඉස්සෙල්ලාම ඉගෙන ගන්න දී තමයි මේ ලෝකේ බුදුරජාණන් වහන්සේ පෙන්වුවා සත්‍ය දෙකක්. ලෝකේ පවත්නා සත්‍යයි විශ්ව සත්‍යයි පරම සත්‍යයි. එතකොට අපි ඉස්සෙල්ලා ලෝකේ පවත්නා සත්‍ය කියන්නේ මොකක්ද කියලා පොඩ්ඩක් බලමු. ලෝකේ පවත්නා සත්‍ය තමයි අපි කෙනෙක් පුද්ගලයෙක් ඉන්නවා මම අම්මා තාත්තා වගේ අපි
සංකල්ප වශයෙන් ලෝකෙ දිහා බැලීම. ඒ කියන්නේ ගොඩාක් එකතු කරලායි ලෝකේ අපි දකින්නේ. අපි පුටුවක් වගේ එකක් ගත්තොත් පුටුව කියන එක විශාල ප්‍රමාණික ද්‍රව්‍ය එකතුවක්. ඒකට කියනවා අපි සම්මුති හැටියට ගන්නවා කියලා. එතකොට අපි මේ මම කියන එක්කෙනාවත් අරන් තියන්නේ සම්මුතියක් හැටියට. සමූහයක් හැටියට. අපි සත්‍ය මම නෙවෙයි සම්මුතියේ මම කියන්නේ කවුද කියලා ඉස්සෙල්ලාම බලන්න ඕනේ. අපි ඉස්සෙල්ලාම බැලුවේ එයාව සීලේ පිහිටවන්න. බුදුරජාණන් වහන්සේ හැම බුදුවරයෙක්ම කියපු ගාථාවක් තමයි අපි පෙන්නන එකක් සීලේ පිහිටිය යුතුයි කියන එක. සබ්බ පහපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සතිච්ච පරියෝදපනං ඒතම් බුද්ධානුශාසනං. අපි කයින් කෙරෙන වැරදි, වචනයෙන් කෙරෙන වැරදි, සිතින් කෙරෙන වැරදි ඉවත් වෙනවා. සිත කය වචනයෙන් හොඳේව කරනවා. ඊළඟට හිත ඊ타ත්ම පිරිසිදු තත්වයකට ගියනවා. අන්න ඒ ධර්මයේ තමයි බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරේ කොහොමද මේක කරන්නේ කියලා. ඒතර අපි මේක කරන්න ඉස්සෙල්ලා මේ මම කියන්නේ කවුද කියලා පොඩ්ඩක් විමසලා බලන්න. අපි මුලින්ම බුද්ධ ධර්මයට අනුව මම කියන එක හඳුනාගන්නේ නාමයක් රූපයක් හැටියට. ඒ කියන්නේ මේකේ ශක්ති ප්‍රමාණයක් තියෙනවා, ද්‍රව්‍ය ප්‍රමාණයක් තියෙනවා. ඒ කියන්නේ අනිත් ලෝකයේ සියලුම ද්‍රව්‍ය හැදිලා තියෙන විදිහට හැදිච්ච කයක් තියෙනවා. ඒකේ තියෙනවා එක්තරා විදිහක ශක්තියක්. බුදුරජාණන් වහන්සේ අපිට පෙන්눔 කරා මේ දෙක එකට ජීවත් වෙන ආකාරය. ඒ කියන්නේ අපි ওই සිත කියන එකයි කය කියන එකයි ගත්තාම ওই කොටස් දෙක තමයි මේ සිත කය කියලා හඳුන්වන්නේ. එතකොට මේකේ සිතක් තියෙනවා කයක් තියෙනවා. කොටින්ම අපේ භාෂාවෙන් තේරුම් ගත්තොත් මේ මම කියන සිත කය. එතකොට ඒ සිත කියන එක හැදින ආකාරය අපි පොඩ්ඩක් තේරුම් ගන්න ඕනි. මේ භාවනාවට යන්න ඉස්සෙල්ලා සිත පිරිසිදු කරන්න ඉස්සෙල්ලා අපි මුලින්ම තේරුම් ගත්තා වචනය කොහොමද අපි අසංවර කරගන්නේ කියන එක අපි තේරුම් ගත්තා. සීලේ අපි සමාදන් වුණා. සම්ප්‍රප්පලාපා, පිසුනා වාචා, පරුසා වාචා, මුසාවාදා කියන වචනෙන් මේ වැරදි හතරෙන් වැළකෙන ආකාරය අපි බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නේ සිහි කළා. සිතේ ධාරණය කරගත්තා. මේකෙන් වැළකෙනවා. එතකොට කොහොමද වැළකෙන්නේ කියන හැටිත් බුදුරජාණන් වහන්සේ පෙන්නලා දුන්නා. ඒ කියන්නේ පවට ලැජ්ජ බය ඇති කරගන්න හැටි. අපි පවට ලැජ්ජ බයක් ඇති වෙනවා. ඒක නිසා තමයි අපි දේව ධර්මී කියලා කියන්නේ පව් කරන්නේ නැත්තේ. ඊළඟට අපි මේ වචනයෙන් කරන වැරදි නවත්තන්න බුදුරජාණන් වහන්සේ කරුණු පහක් පෙන්වුවා. ඒ කියන්නේ අපි කතා කරන්නේ ඉස්සෙල්ලා හිතලා බලන්න කිව්වා. ඒකෙන් ප්‍රයෝජනයක් තියෙනවද? චේතනාව කුමක්ද? මට යම් කිසි මෛත්‍රී සහගත හැඟීමක් හදවතේ තියෙනවද? කරුණාවක්, මෛත්‍රියක්. ඊළඟට මං කතා කරන වචන අනිත් කෙනාට මෘදු මොළොක්ද? මේ කරුණු පහ බුදුරජාණන් වහන්සේ පෙන්වුවා වචනෙන් පාලනය කරගන්න. එතකොට අපි සීලේ පිහිටිනවා කියන්නේ ඉස්සෙල්ලාම වචනයයි කයයි සංවර කර ගැනීම. දැන් අපි බලනවා හිත කියන එක කොහොමද සංවර කරගන්නේ? මේ හිත කියන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ බොහොම ලස්සනට අපිට තේරුම් කරලා දුන්නා. කිව්වා මේ හිත උපදින ස්ථාන 6ක් තියෙනවා කියලා. සිත උපදින්න පුළුවන් ස්ථාන 6යි. අපි මේ 6ට කියනවා සලායතන. ඇස්, කන්, නාසය, දිව, කය, මනස. මේ 6 උපදින්නේ 6 ආකාරයකට. එක විදිහට නෙවෙයි. ඇහි උපදින සිතට පුළුවන් දැකීම පමණයි. කනේ උපදින ඇසීම.
නහය උපදින ගන්ධ සුවඳ දැනීම. දිවේ උපදින රස දැනීම. ඊළඟට කයේ උපදින ස්පර්ශය. හිතේ උපදින්නේ අපි කියනවා අරමුණු ගන්න එක. චිත්ත චෛතසික කියලා කියනවා. එතකොට මේ පහම හයම වෙනස් එකිනෙකට. ඒකයි බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ එකම විඥානයක් අපි මේ කය තුල නැහැ කියන එක මුලින්ම අපිට පෙන්눔 කරා. ඒ කියන්නේ දකින්න ඉපතුණු ශක්තියට බෑ අහන්න. ඒක නැති වෙලා තමයි අපි අහන්න පටන් ගන්නේ. එතකොට අහන එක නැති වෙන්න ඕනි තවත් කාර්යයක් කරන්න. ඒ කියන්නේ එක වතාවක මේ ශක්තිය උපදින්නේ එක ස්ථානයක විතරයි. ඒ නිසා අපිට මේ හිත පිරිසිදු කිරීමේ හැකියාවක් තියෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට අපි මොකද්ද මුලින්ම භාවනාවේදී ඉගෙන ගත යුතු දේ? විඥානීය කියන එක. විඥානීය කියන්නේ මේ ආයතන හයේ උපදින ශක්තිය. එතකොට මේ විඥානීය නවත්තන්න නම් අපි මුලින්ම ඉගෙන ගන්න ඕනි භාවනාවේදී ඉන්ද්‍රිය සංවර කරගැනීමේ හැකියාව. කොහොමද අපි මේ ඉන්ද්‍රිය ටික සංවර කරගන්නේ? ඒ කියන්නේ ඇහි රූප උපදින්නෙත් නැහැ, කනේ ශබ්දත් නැහැ, ඊළඟට ගන්ධ සුවඳ රස ස්පර්ශ සිතේ චෛතසික. ඒ කියන්නේ අරමුණු. එතකොට මේ එකක්වත් අපිට අවහිරයක් නොවන ආකාරයට මේ ආයතන 6 සංවර කරගන්නේ කොහොමද කියලා ඇහුවා. මෙතෙන්දී හොඳ සිද්ධියක් පෙන්눔 කරන්න පුළුවන්. වරක් බුදුහාමුදුරුවෝ හම්බ වෙන්න එක බමුණෙක් ඇවිල්ලා ආනන්ද හාමුදුරුවන්ව හම්බුනේ. ඇහුවා ආනන්ද හාමුදුරුවන්ගෙන් මොකද මේ මහණ වුනේ කියලා. ඒකට ආනන්ද හාමුදුරුවෝ කිව්වා මේ ආසාව නැති කරගන්න. කොහොමද ඔක නැති කරගන්නේ? ආසාවෙන්ම ආසාව නැති කරනවා කිව්වා. එතකොට බමුණ hina වෙලා කියනවා ඒක කෙලවරක් නැති වැඩක් නේ. ඒක කොහොමද ඒක එහෙම වෙන්නේ කියලා. එතකොට ආනන්ද හාමුදුරුවෝ පෙන්නනවා දැන් බමුණා මෙතෙන්ට ඉන්න ඉස්සෙල්ලා කැමැත්තක් පහළ වුණා නේද මෙතෙන්ට එන්න. සිතක් පහළ වුණා නේද. ඒකට ක්‍රියාකාරීත්වයක් දැම්ම නේද. ඒක දැන් ඉෂ්ට වුණා නේද. එතකොට පෙන්නවා ඒ 4 ඉද්ධිපාද හැටියටයි අපි සලකන්නේ. ඒ කියන්නේ ඡන්ද, විරිය, චිත්ත, විමර්ශ. කැමැත්තක් ඇති වුණා, වීරියක් ගත්තා, සිතක් පහළ වුණා. ඒක ඉෂ්ට වෙන්න අපි හොඳ ක්‍රියාපිළිවෙලක් දැම්මා. එතන හිටන් කිව්වා ඒකෙන් නේද දැන් මෙතෙන්ට ආවේ. එහෙනම් අපි මුලින්ම මේ හිත පිරිසිදු කරන්න කළ යුතු දේ තමයි මුලින්ම මේ ඉද්ධිපාද 4 තේරුම් ගැනීම. එතකොට අද අපි තේරුම් ගන්නේ මොකද්ද? සීලේ පිහිටීමේ තියෙන කැමැත්ත. එතකොට පළවෙනි එක සීලේ පිහිටින්න. ඒකට සුදුසු ක්‍රියාපිළිවෙල ඡන්ද, විරිය, චිත්ත, විමර්ශ. ඒ අනුව අපි සියලු ගේදොර වැඩ කටයුතු වලින් ඉවත් වෙලා මෙතනට ඇවිල්ලා වාඩි වෙනවා අදිෂ්ඨානයක් ඇතුව. එතකොට වාඩි වුණාම අපි ඊළඟට කල්පනා කරගන්න ඕනි කුසල් සිතක් අපේ මේ පදනමට ඊටම අවශ්‍යයි. ඒ දෙවෙනි කරුණ. මුලින්ම ඕනි උනේ අපිට අර 4 ඉද්ධිපාද 37ක් මේ කරුණ බුදුරජාණන් වහන්සේ පින්නවා මේ ගමනේ යනකොට අපිට වැඩි යුතු. ඒ කියන්නේ භාවනාවට එළඹින්න ඉස්සෙල්ලා තේරුම් ගත යුතු කරුණු 37ක්. මේන් අපි මූලික කරුණු ටික අද තේරුම් ගමු. ඒ කියන්නේ ඉද්ධිපාද කියන 4යි 4 සම්මප්‍රදාන. ඒක තමයි තාම වැදගත් පදනම. අපි කියන්නේ ෆවුන්ඩේෂන් කියලා. එතකොට අපි එතනට යොදනවා ඉද්ධිපාද ටික අපි යොදා ගන්නවා. ඒ කියන්නේ අපේ ඡන්ද, විරිය, චිත්ත, විමර්ශ. මොකද්ද? සීලේ පිහිටීමේ කැමැත්ත, වීරිය. එතකොට අපි ඒකට අනුව දැන් සිත, වචනය, කය පාලනය කරගන්නවා.
ඊළඟට අපි බලනවා කොහොමද මේ සිත ඉස්සෙල්ලා කුසල් සිතකට යොමු කරගන්නේ කියලා. ඉතින්දී අපි පොඩ්ඩක් මෛත්‍රී භාවනාවෙන් ඒක කරන හැටි දැන් ඉගෙන ගමු. ඉස්සෙල්ලාම හොඳ හුස්මක් අරගෙන අවධානය ගෙනියන්න හදවත තුලට. ඒ කියන්නේ අපි හුස්මක් ඇතුළට ගන්නවා. දැන් අපි අවධානය එළියට ඉදිලා තිබුණේ දැන් කනට දෙනවා මම කතා කරන නිසා ඒ ශබ්ද ඇහෙනවා. මේකට කමක් නැහැ. දැන් අවධානය ගන්න හදවත තුලට. හුස්මත් එක්ක අපේ අවධානය හදවත තුලට ගන්නවා. දැන් ඉස්සෙල්ලා අපි ඒ හුස්ම ගත්තේ සාමාන්‍යයෙන් ගන්න හුස්මක් හැටියට. දැන් සමාධි හිනාවක් එක්ක හුස්මක් අරන් බලන්න හදවතට දැනෙන වෙනස. ඒ කියන්නේ හේතු ප්‍රත්‍යයන් උඩ තමයි සියල්ල ඇති වෙන්නේ. තරහ ඇති වෙන්නේ, කේන්තිය, ඒ විදිහේ අපිට අනවශ්‍ය ඇති වෙන්නේ ඒ උඩ. එතකොට අපි මෙතෙන්දී අරගන්නවා අපේ හදවතට ඒ අපි කියන්නේ blissfulness breathing. හොඳ breath එකක් හුස්මක් අරගන්නවා. Yes. දැන් ඊළඟට කරන්නේ දැන් අපේ අවධානය ඇතුළට අරගෙනනේ ඒ ගත්ත අවධානය අපි බලනවා හිතට ගන්න අරමුණු මොනවද කියලා. ඒ කියන්නේ මොන වගේ සිතුවිලිද ඇති වෙන්නේ කියලා. අපි හුස්මේ හිත තියාගෙන ඉන්නේ සිතුවිලි එන එකත් අවධානයට යොමු කරනවා. සිතුවිලි එනවා අවධානයට යොමු කරනවා. මෙතනදී බුදුරජාණන් වහන්සේ අපිට උපදේශයක් දීලා තියෙනවා ද්විධා විතක්ක සූත්‍රයේ මේ සිතුවිලි දකින්න කියලා කුසල් අකුසල් හැටියට. ඒ කියන්නේ තමුන්ට ප්‍රියදායක සෝමනස්ස දෝමනස්ස. ඒ කියන්නේ ඒ තරම් ප්‍රියක් නැති ඒවා දෙපැත්තට දාන්න කියලා. ඉන සිතුවිලි අපි දෙපැත්තකට ගොනු කරනවා. ඊට පස්සේ අපි ඒක ටික වෙලාවක් කරනවා. කරලා ඉවර වෙලා අපේ හිත සංසුන් වෙන හැටි අපිටම තේරෙනවා. ක්‍රමයෙන් ඒ හිත හුස්මට අවධානය යන හැටි. දැන් ඔය ඇස් දෙකට අවධානය ගෙනහිල්ලා හුස්මක් අරගන්න. දැකීමෙන් වෛරයක් ඇති නොවේවා. අපේ වෛරය ඇති වෙන එක ක්‍රමයක් තමයි දැකීම. දැකීමෙන් වෛරයක් ඇති නොවේවා. දැන් අපි දකිනවා යම් කිසි පාටක්. නමුත් අපිට ඒකෙන් කිසිම දැකීම පමණයි කියන අදහසින් අපි මෛත්‍රී කරනවා. දැකීමෙන් වෛරයක් ඇති නොවේවා. අපි උස්මත් එක්කයි එක කරන්නේ. ඒ කියන්නේ ඉන්ද්‍රිය සංවරයක් අපි මේ කරන්න හදන්නේ. දැකීමෙන්
වෛරයක් ඇති නොවේවා. දැන් දැකීමක් තියෙනවා මෙතන. හුස්ම ගන්නකොට අපිට වර්ණයක් පේනවා. වෛරයක් ඇති නොවේවා. අපේ අවධානය තියෙන්නේ මේ දැකීමෙන් කිසිම වෛරයක් නැහැ. අපි මේ දැකීමත් එක්ක හුස්මක් අරගන්නවා. දැකීම ඒ කියන්නේ අපේ ඇස් අපි විඥානය තන සංවර කිරීමක් කරන්නේ මෛත්‍රියෙන්. දැකීම සංසුන්. අපි ඒක අල්ලන්නේ නැහැ. බලන්න ඒක ඇත්තද කියලා. හුස්මත් එක්ක දැකීම පමණයි. දැන් යන්න කන් දෙකට මං කියන ඒවා ඇහෙන්නේ. ඇසීම වෛරයක් නොවේවා, සංසුන් වේවා. සමහර විට ඇහෙන්නේ නැතුවත් ඇයි ඒත් කමක් නැහැ. කන් දෙකට අවධානය තියලා හුස්ම අරගන්න. හුස්ම තමයි අපි කියන්නේ ඇන්කර් එක. හුස්ම ඊටාම වැදගත් අවධානය ඇතුළත රඳවා ගන්න. ඒක කනට අවධානය තියලා ඇසීම සංසුන්. ඇසීම පමණයි. මොහොතක් කාලේ බලන්න. දැන් දෙකම අරගන්න එකට. දැකීම අවධානය ගෙනියනවා. ඒක හුස්මකින් බලනවා. ඇසීමට එනවා. ඒකත් අවධානයට යොමු කරනවා. ඊළඟට දැනීම කොටස් 3ක් තියෙනවා. නහයට දැනෙනවා, දිවට දැනෙනවා, කයට ස්පර්ශය දැනෙනවා. දැන් මේ තුනම එකතු කරගන්න. නහයයි, දිවයි, කයයි. දැනීම සංසුන් වේවා. දැනීම පමණයි. ඉන් එහාට ගෙනියන්නේ නැහැ. දැනීම සංසුන් වේවා. දැන් අපි යනවා ආපහු මුලයකට. දැකීම බලන්න පුළුවන්ද කියලා. දැන් මම මේ සැරේ කතා කරන්නේ හුස්මත් එක්ක දැකීම. ඊළඟට ඇසීම, දැනීම. දැන් ඔය ඉන්ද්‍රිය ටික මාල්ලලා තමුන්ටම කියාගන්න. අහං අවීරෝ හෝමි. හුස්මක් අරගෙන ඔය ආයතන ටිකටයි යොමු වෙන්නේ. දැකීම, ඇසීම, දැනීම. අහං අවීරෝ හෝමි. මම වෛර නැත්තෙක් වෙම්වා. දැන් හදවතට අවධානය ගේන්න. හොඳ සැහැල්ලු හුස්මක් අරගන්න. සිතුවිලි අවහිර නොවේවා. අභ්‍යාපජ්ජෝ හෝමි. සිතුවිලි වලින් අවහිරයක් නොවේවා. දැන් දෙකම ගන්න. අහං අවීරෝ හෝමි කියනකොට ඉන්ද්‍රිය ටික ගන්නෙ. අභ්‍යාපජ්ජෝ හෝමි කියනකොට සිතුවිලි. මම වෛර නැත්තෙක් වෙම්වා කියන එක නැත්තම් වචනයක් විතරයි. අපි ඒක ඇතුළත ගොඩනගනවා. අහං
අවිරූපෝමි. හුස්මත් එක්ක අවධානය යොමු කරන්න. දැන් හුස්මක් ගන්න හදවතට. අභ්‍යාපච්චෝ හෝමි. සිතුවිලි සංසුන් වේවා. දැන් මුළු මනින්ම කයට අරගන්න හුස්මක්. ඒ කියන්නේ සැහැල්ලු තමන්ට පහසු හුස්මක් අරගෙන අනීගෝ හෝමි. මම සුවපත් වෙනවා. සම්පූර්ණයෙන්ම මේ මම කියලා අපි ගත්ත මේ පුජ්‍යලයා. අනීගෝ හෝමි. ඊළඟ හුස්මේදී අපි හදවත තුළට සම්පූර්ණ ආලෝකයක් වගේ රශ්මියක් ඇතුල් කරගන්නවා මෛත්‍රී. සුඛී අත්තානං පරිහරන්තු. දැන් මම ගාථාව කියලා විවේක දෙනවා ටික ටික වෙලාවල්. ඒ අනුව අපි මේ මෛත්‍රී සිත හදාගමු භාවනාවට පසුබිම හැටියට. ඉස්සෙල්ලාම ඇහැ කන ඊළඟට අර දැනෙන ස්ථාන තුන. ඊළඟට හදවත ඊළඟට සම්පූර්ණයෙන් තමුන් අන්තිමටම හදවතේ ආලෝකය. ඒකයි අපි බෙදා හරින්නේ ලෝකෙට. අවිරූපෝමි. අභ්‍යාපච්චෝ හෝමි. අනීගෝ හෝමි. සුඛී අත්තානං පරිහරාමි. දැන් හදවතට හුස්මක් ගන්න බොහෝම ප්‍රියජනක. අපි කියන්නේ මෛත්‍රී සහගත. අරගෙන සබ්බී සත්තා භවන්තු සුඛී තත්තා. සබ්බී දේවා භවන්තු සුඛී තත්තා. සබ්බේ භූතා භවන්තු සුඛී තත්තා. අපි ඊළඟට කරන්නේ හිතට හොඳ අරමුණක් දෙන හැටි ඉගෙන ගන්නවා. ඒ කියන්නේ කුසල් අරමුණක්. මේ හිත කියන එක තප්පරෙන් තප්පරයට අරමුණු වෙනස් කරන කෙනෙක්. ඒ කියන්නේ තා වේගෙන් අරමුණු ගන්නවා. එතකොට අපි දැන් ඉගෙන ගන්නවා එහෙනම් කොහොමද දිගටම පවත්නා කුසල් අරමුණක් භාවනාවට ඕනි
සතර සම්මප්‍රධානී කියලා කියන්නේ එතන තේරුම අකුසල් සිත් නැහැ. අකුසල් සිතකට එන්න දෙන්නේ නැහැ. කුසල් සිතක් ඒ කුසල් සිත අඛණ්ඩව නැවත නැවත ඉපදී යෑමක් සිද්ධ වෙන්න ඕනේ. එතකොට අපි මොකක්ද මේ සතර සම්මප්‍රධානින් තේරුම් ගන්නේ? කුසල් සිතකට කුසල් සිත පැවැත්මට කොහොමද අරමුණු දෙන්නේ? අපි ගන්න එකට ඉතිපිසෝ ගාථාව. ඒකට ඉස්සෙල්ලාම අපි ඉතිපිසෝ ගාථාව එක සැරයක් කියනවා මුලින් ඉඳන් අගට. අපි හැමෝම එක හිතෙන් කියන්න ඕගොල්ලෝ ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තාතිව මනුස්සානං බුද්ධෝ භගවති. දැන් අපි ඉගෙන ගන්නවා කොහොමද බුද්ධානුස්සතියට, ඒ කියන්නේ අනුස්සති, ඒ බුදු ගුණ අපි හදවත තුලට කාවදින විදිහට කොහොමද කරන්නේ කියලා. ඉස්සෙල්ලාම ඉතිපිසෝ භගවා අරහං කියලා හොඳ සමාධිනාවක් එක්ක හුස්මක් අරගන්න. අරගෙන බලන්න හදවත තුල රහසින්වත් පව් කරනවද? සම්පූර්ණයෙන් බොහොම හොඳ අරමුණක නේද හිත පවතින්නේ කියලා බලන්න. මේ අරහන් කියන්නේ සිත අවදි වූ සිතක්. අපිට මොහොතකට පුළුවන් අබමල් රේණුවක පමණ ඒ ගුණාංගේ විඳින්න. දැන් ගන්න හුස්මක් හොඳ සමාධි හිනාවක් එක්ක අරගෙන ඉතිපිසෝ භගවා අරහං. ඒ ගුණාංගයේ විඳින්න තප්පරයකට හොඳ හුස්ම 2-3ක් අරගෙන ඒ අරහන් ගුණය මොකක්ද කියලා තීරුම් ගන්න. ඒකයි අපි අනුස්සති කියන්නේ. අපේ හද තුලින් තීරුම් ගන්නවා. ඉතිපිසෝ භගවා අරහං. හුස්මක් අරගන්න. ඊළඟට යන්න සම්මා සම්බුද්ධෝ. මිනී කරන්න මොකද්ද සම්මා සම්බුද්ධෝ? පරම සත්‍ය, විශ්ව සත්‍ය ලෝකෙට පෙන්වා දුන් ගුණය. ඒ කියන්නේ දුක්ඛ සත්‍ය, සමුදය, ඒක නිවාරණීය මග්ග. දුක්ඛ, සමුදය, නිරෝධ මග්ග කියන හතර ලෝකයට පෙන්වුම් කරලා දුන්නා. ඒක වෙනස් කරන්න බැරි විශ්ව සත්‍යයක්. අපිට යන්තම් හරි ඒක පිළිබඳ මහා අනේ තීරු මාත්‍රයක් තියනවාද කියලා බලන්න. දැන් දෙකම ගන්න. ඉතිපිසෝ භගවා අරහං. හුස්මක් අරගෙන බලන්න.
සමුන්ගෙමයි බලන්නේ සම්මා සම්බුද්ධෝ චතුරාර්ය සත්‍ය කියන්නේ මොකද්ද කියලා දන්නවද කියලා බලන්න. අපි ගැඹුරින් නෙවෙයි ආර්ථයෙන්. මේ ගුණාංගය එතන ප්‍රකාශ කරන්නේ බුදුරජාණන් වහන්සේ ලෝකයට කවුරුවත් නුදුන්නු සත්‍යයක් ප්‍රකාශ කරා. දුක්ඛ, සමුදය, නිරෝධ, මග්ග. විචාචරණ සම්පන්නෝ. ඒ කියන්නේ අසීමිත දැනුමක් හා ඊට අනුකූල කිසිම කෙනෙකුට විවේචනය කරන්න බැරි විදිහේ හැසිරීම් කලාපයක්. Supreme conduct and wisdom. විජ්ජා චරණ. දැන් ඊළඟ ගුණාංගයට යනකොට සුගත තමුන්ගේ හිත කොච්චර නිවිලද බලන්න හුස්මක් අරගෙන. සුගත නිවුණු හිත පොඩ්ඩක් විඳින්න. සුගත ලෝක විදු. අපි දන්නවාද මේ නාම රූපී කියන්නේ මොකක්ද කියලා? ඒ කියන්නේ මේ දෙක වෙන් වුණ තැන මරණය. නාමය රූපය. ඒ ටිකවත් දන්නවා බුදුරජාණන් වහන්සේ සම්පූර්ණයෙන් මේ ලෝක සියල්ල පිළිබඳ පෙන්වුම් කර දුන් පුද්ගලෙක්. ලෝක විදු, knower of the world. ඊළඟට අපි යනවා අනුත්තරෝ පුරිස ධම්මසාරති. බුදුරජාණන් වහන්සේට දමනය කරන්න පුළුවන් වුණා. දැන් බලන්න ඕගොල්ලන්ට ඇහැ, කන, නාසය, දිව, කය, මන ඊ ටිකට හුස්මක් අරගෙන බලන්න දැන් දමනය කරගෙනද අදුම වශයෙන් ඊ ටික දමනය කරගෙනද. අනුත්තරෝ පුරිස ධම්මසාරති. අපි මේ ටික දමනය කරගෙනද. සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවාති. මේ උතුම් බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. ඒ කියන්නේ සද්ධාව අපි සම්පූර්ණයෙන් ඇති කරගන්නවා. හිතට දුන්නේ බුදු ගුණ කියන අරමුණු පමණයි. දැන් ඇත්තද කියලා අපහු කරලා බලමු. දැන් මේ සැරේ මම තීරුම් කරන්නේ ඒ එක තැනදී ඔගොල්ලෝ හුස්මක් අරගෙන ඒ විඳීම ලබන්න. ඉතිපිසෝ භගවා අරහං. හුස්මත් එක්කයි කරන්නේ. හුස්මක් අරගෙන අරහන් ගුණය මෙනෙහි කරන්න. සම්මා සම්බුද්ධෝ
Vichacharena sampanno Suketo Lokavidu Anuttaro Purisa Dhammasarati Satta Deva Manussanam Buddho Bhagavati දැන් මොහොතකට පරීක්ෂා කරලා බලන්න ඕගොල්ලෝ හිතට දුන්නේ කුසල අරමුණක්. එතකොට සිත ඒ කුසල අරමුණෙන්ම ඒ නැවත ඉපදී ඒ එක එක අරමුණට අපි ගෙනියන හැටි මේ ඉගෙන ගත්තේ. ඒ කියන්නේ හිත එකම අරමුණක පවතින්නේ නැහැ. ඒක වෙනස් වෙනවා. නමුත් කුසල් අරමුණක් අපි දුන්නේ දිගටම. ඒකයි ඉතිපිසෝ ගාථාව ගත්තේ. එතකොට මෙතෙන්දි බුදුරජාණන් වහන්සේ පෙන්නනවා හුඟක් සූත්‍ර කියවහම තේරුම් ගත හැකි උගලන්ට සද්ධා වීර්ය සති සමාධි ප්‍රඥා කියලා පංච ඉන්ද්‍රියන් ඉන්ද්‍රිය පහක් අපේ මේ ගමන යන්නේ ඉතාම වැදගත් බව. ඒ කියන්නේ සද්ධාව තියෙන්න ඕනේ, විශ්වාසය, වීර්යය තියෙන්න ඕනේ, සතිය තියෙන්න ඕනේ, සමාධිය තියෙන්න ඕනේ, ප්‍රඥාව තියෙන්න ඕනේ. දැන් මේ පහ පදනම ගන්නෙත් අපි ඉතිපිසෝ ගාථාවේ. මේ ඉතිපිසෝ ගාථාවම කියලා මේ පහ අපි ළඟ නැහැ. අපි ළඟ තියෙන්නේ ඊට වෙනස් ඒවා. අපි ළඟ තියෙන්නේ පංච නීවරණ නොයෙකුත් වෙනස් ලක්ෂණ අපේ මනසේ රාජ කරගෙන ඉන්නේ. ඒක නිසා අපි මෙතනදී ඉගෙන ගන්න ඕනි මෙන්න මේ පංච ඉන්ද්‍රිය කොහොමද මේ මනසේ දියුණු කරගන්නේ කියලා. ඒ පංච ඉන්ද්‍රිය දියුණු කරගන්නත් අපි ඉගෙන ගන්නේ මේ ඉතිපිසෝ ගාථාවෙන්මයි. මේ සැරේ අපි ඉතිපිසෝ ගාථාව මෙතෙන්දි පාවිච්චි කරන්නේ වෙනත් ආකාරයකට. ඒ කියන්නේ අපි ඉස්සරහට පස්සට කියන්නේ ඉගෙන ගන්නවා. එතකොට ඒකට සද්ධාව තියෙන්න ඕනි, සතිය තියෙන්න ඕනි, සමාධිය තියෙන්න ඕනි, ප්‍රඥාව තියෙන්න ඕනි, වීර්යයක් තියෙන්න ඕනි. මේ කරුණු පහම නැත්තම් අපිට ඉතිපිසෝ ගාථාව පෙර පසු කියන්න බෑ. අපි ඉස්සෙල්ලා බලමු කොහොමද කියන්නේ කියලා. ඉතිපිසෝ භගවා අරහං සෝ භගවා ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ අරහං සෝ භගවා ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විචාචරණ
sampanno Vichacharena sampanno Samma sambuddho arahan so bhagava itipi so bhagava arahan samma sambuddho vichacharena sampanno sugato vichacharena sampanno samma sambuddho arahan so bhagava itipi so bhagava arahan samma sambuddho vichacharena sampanno sugato lokavidu sugato vichacharena sampanno samma sambuddho arahan so bhagava itipi so bhagava arahan samma sambuddho vichacharena sampanno sugato lokavidu anuttaro purisa dhamma sarati anuttaro purisa dhamma sarati lokavidu sugato vichacharena sampanno samma sambuddho arahan so bhagava itipi so bhagava arahan samma sambuddho vichacharena sampanno sugato lokavidu anuttaro purisa dhamma sarati sattadeva manussanam buddho bhagavati buddho sattadeva manussanam anuttaro purisa dhamma sarati lokavidu sugato vichacharena sampanno samma sambuddho arahan so bhagava itipi so bhagava arahan samma sambuddho vichacharena sampanno sugato lokavidu anuttaro purisa dhamma sarati sattadeva manussanam buddho bhagavati. Sadhu, sadhu, sadhu.
දැන් අපි මේ කරේ භාවනාවේ ෆවුන්ඩේෂන් කියන්නේ මූලික සැලැස්ම. ඒ කියන්නේ අපි ඉස්ලාම ඉගෙන ගත්තා ඉන්ද්‍රිය සංවරයක්. ඉන්ද්‍රිය සංවරය කරගන්නේ කොහොමද? ඊළඟට අපි අදිෂ්ඨානයක් කරා. ඒ කියන්නේ ඉද්ධිපාද. ඊළඟට අපි සතර සම්මප්‍රදානිය. ඒ කියන්නේ අපි කොහොමද මෛත්‍රියයි බුද්ධානුස්සතියයි ප්‍රයෝජනෙට අරගෙන කුසල් සිතක් ගොඩනගා ගන්න. ඊළඟට පංච ඉන්ද්‍රිය පදනම. ඒ කියන්නේ මේ පංච ඉන්ද්‍රිය තමයි අපි භාවනාවට යොමු කරන්නේ. බුදුරජාණන් වහන්සේ භාවනා ක්‍රම රාශියක් ගැන්වුවා. අපි ඒයින් ප්‍රධාන වශයෙන් ගොනු කරනවා සමත, සති, විපස්සනා. ඒ කියන්නේ ප්‍රඥාව පාවිච්චි කරලා පුළුවන් නිවන් අවබෝධ කරගන්න. සමාධිය පාවිච්චි කරලා පුළුවන්, සතිය පාවිච්චි කරලා පුළුවන්. එතකොට සති, සමාධි, ප්‍රඥා කියන තුනම ඔස්සේ මේ මාර්ගයට පිවිසෙන්න පුළුවන්. එතකොට අපි මෙතන ඉඳලා උගන්වන්නේ දැන් අද අපි මෙතනින් සාකච්ඡා කරන්න පටන් ගන්නවා. එතකොට අපි සාකච්ඡා කරන්නේ මෙතනින් මේ ටික අපි දැන් ඊළඟ සතියේ ඊළඟට හමු වෙනකොට මේ ටික අපි හොඳට අධ්‍යයනය කරගෙන තියෙන්න ඕනේ මෙතනින් එහාට යන්න. ඒකට අපි ඉස්සෙල්ලාම ඉගෙන ගන්න ඕනේ මේ කයයි මේ සිතයි පිළිබඳ යම් අවබෝධයක් අපිට තියෙන්න ඕනේ. එතකොට අපි අද පොඩ්ඩක් ඒ ගැන සාකච්ඡා කරමු. ඉස්සෙල්ලාම බුදුරජාණන් වහන්සේ පෙන්වුවා මේ ලෝකේ සත්‍ය දෙකක් පවතින බව. ඒ කියන්නේ සම්මුති සත්‍යයි පරම සත්‍යයි. එතකොට චතුරාර්ය සත්‍ය අයත් වෙන්නේ පරම සත්‍යයට. සම්මුතිය අපි කතා කරන්නේ සමූහ වශයෙන්, සංකල්ප වශයෙන්. ඒ කියන්නේ කීපයක් එකතු වෙලා හැදුණු සමූහ එකට එකතු කරලයි අපි එතන කතා කරන්නේ. දැන් මම කියලා අපි කතා කරන්නේ මේ නාම රූපය මේවා ගැඹුරට නෙවෙයි. එතකොට අපි තේරුම් ගන්නවා එතෙන්දී හොඳ පුද්ගලෙක් විය යුතුයි. මම කියන කෙනා එතෙන්දී සම්මා දිට්ඨිය කියලා බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ මේ මම කියන කෙනා කොහොමද කුසල් පැත්තට යන්නේ කොහොමද අකුසල් පැත්තට යන්නේ කියන එක තමයි මුලින්ම පෙන්වන්න කරලා දුන්නේ. අකුසල් පැත්තට යන්නේ චේතනාව මුල් කරගෙන. ඒකට චේතනාව කියන එක අපි එන්නේ අපේ ආයතන හයින් දැකීම, ඇසීම ඒවා මුල් කරගෙන. ඒ කියන්නේ එතන දැකීමත් එක්කම තව කරුණු රාශියක් ඇති වෙනවා. ඒ කියන්නේ දකින්නකොටම හිත අරමුණක් ගන්නවා. ඒක විඳිනවා වේදනාව. ඒකට තේරුම් ගන්නවා සංඥාව. ඒකට අපි අර්ථකථනය දෙනවා. අපේ තියෙන මානසිකාරය අපි ගොඩක් රැස් කරගෙන තියෙනවානේ දැනුම. ඒකෙන් දෙනවා. ඊළඟට මේ සියල්ලම ඇවිල්ලා එකතු වෙලා අපි ප්‍රධාන ගුණ පහක් හදනවා. ඒ කියන්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියලා. ඔන්න ඔය පහ අපි හැම වෙලෙම දිට්ඨියෙන් අල්ලගෙන ඉන්නේ. ඒ කියන්නේ මම කියලා අල්ලගෙන ඉන්නේ ඔන්න ඔය පහ. රූපය අල්ල ගන්නවා, වේදනාව අල්ල ගන්නවා, සංඥාව අල්ල ගන්නවා, සංස්කාර අල්ල ගන්නවා, විඥානය මේ එකතුවෙන් මම හැදෙනවා. බුදුහාමුදුරුවෝ පෙන්වුවා දුකත් ඕකමයි. අපි දුක කියලා කියන්නේ පරම සත්‍යයෙන් ගත්තොත් අපේ දුක කියන්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන අල්ල ගැනීමයි. එහෙනම් දුකයි මම කියන දිට්ඨියයි සමව යන කරුණු දෙකක්. ඒක අපි දැනගන්න ඕනි. ඊළඟ දවසේ ඉඳලා භාවනාවට පිවිසෙන්න මේ කරුණේ තාම ගැඹුරින් දැනගෙන තියෙන්න ඕනි. ඒ කියන්නේ සක්කාය දිට්ඨිය කියලා කියන්නේ ඔය දැක්මට. එතකොට අපි මේ ගමනේ මුල් පියවර මොකද්ද? සක්කාය දිට්ඨියෙන් මිදුණු සිතක් අපි ප්‍රත්‍යක්ෂ ලෙස විඳීම. ඒකට කියනවා අපි මාර්ගයේ තුලින්
සම්මා දිට්ඨියට පිවිසීම නැත්නම් සෝවාන් වීම කියලා විවිධ නම් වලින් හඳුන්වනවා. වෙන්නේ මොකද්ද? කෙලෙස් දුරු වීම. යන කෙනෙකුත් නැහැ, පුජ්‍යලේකුත් නැහැ. අපි කෙලෙස් දුරු වීමක් කරගන්නේ. ඒ කියන්නේ අපි වැරදි දිට්ඨියක ඉන්නවා. අපේ වේදනාව අපි හිතනවා මම කියලා, අපේ රූපේ මම කියලා හිතනවා. එතකොට නැහැටි වෙනකොට, විනාශ වෙනකොට, දුක් වෙන්නේ මේ මම කියලා අල්ලගෙන ඉන්නේ. අන්න ඒ දිට්ඨිය සහ මුලින්ම ඒ සක්කාය දිට්ඨිය ඉවත් වෙන මට්ටමට සිත පිරිසිදු කිරීමකට තමයි අපි මේ ධර්මයේ ඉගෙනගත යුත්තේ. එතකොට අපි කොහොමද මේ දිට්ඨිය තේරුම් ගන්නේ? හරිම ලේසි තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේ සූත්‍ර වලින් ඉතාම ලස්සනට පෙන්වුම් කරලා තියෙනවා. ඉස්සෙල්ලාම පෙන්වුම් කරේ මොකද්ද? අපි ආයතන 6 විඥානි උපදිනකොටම මම ගන්න හැටි බලන්න කිව්වා. ඒ කියන්නේ අපි දකින්නකොටම මොකද්ද කියන්නේ? මම දැක්කා, මට ඇහුණා, මට දැනුණා, මට හිතෙනවා, මම මේ විදිහට ක්‍රියාත්මක කරනවා. එතකොට මම හැදෙන පළවෙනි තැන තමයි විඥානයේ ආයතන 6 ඉපදීමේදී අපි වැරදියට තේරුම් ගැනීම. අපි හිතනවා මම කියන කෙනා දැක්කා කියලා. මම කියන කෙනා වින්දා කියලා. මේකයි අපි කියන්නේ සක්කාය දිට්ඨියේ මූල පදනම. ඉතින් බුදුහාමුදුරුවෝ මෙතෙන්දි පෙන්වනවා බොහොම ලස්සන උදාහරණයකින් මේ මම ඉස්සෙල්ලාම ඉන්නවා කිව්වා කොයි විදිහටද? ගින්දරේ වර්ණයයි වෙන් කරන්න බැහැ දෙන්නව. ඒ කියන්නේ මම කොහේ ඉන්නවද කියලාවත් අපිට තේරෙන්නේ හැම තැනම ඉන්නවා. ඔය ශාරීරික ඕනෙම තැනක් අපි පොඩ්ඩක් කල්පිතකින් යනොත් එතනට මම දුවගෙන එනවා වේදනාව ඔස්සේ. එතකොට බුදුහාමුදුරුවෝ පෙන්වුවා හරියට ගින්දරේ වර්ණයයි වගේ. මේ පළවෙනි උදාහරණ. ඊළඟට බුදුහාමුදුරුවෝ පෙන්වුවා අපි ගුණ 5ක් හදනවා. මොනවද 5? දැකීමේදී දැක්කොත් මොනවා හරි අපි විදුලි වේගෙන් හදනවා රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියලා 5ක් හදනවා. ඒවට කියනවා අපි උපාදානස්කන්ධය. කාන්දන් කෑලි වගේ ඇලෙන සුළි තණ්හාවටයි ඒවට ඇලෙනවා. ඒ නිසා උපාදානය කරගන්නවා. අන්න ඒවෙන් හැදෙන මම ඉන්නවා. ඒ කියන්නේ ඒ 5 එකතු කරගෙන හදන මම ඉන්නවා. ඒ හුඟක් වෙලාවට අපි තර්ක කරන්නේ එනකුත් සිතිවිලි වලින් වාද කරන්නේ ඉන්නේ මම මුල් කරගෙන. ඒ කියන්නේ මම හිතනවා මේක තමයි හරි. මගේ සිතුවිල්ල මේකයි. මේකයි දැන් මේ සිද්ධ වෙන්නේ කියලා මම කියලා තර්කයෙන් අල්ල ගන්නවා. ඒ කියන්නේ අපි ඉස්සෙල්ලාම දිට්ඨියෙන් මම ඇති කර ගන්නවා. ඊළඟට අපි යනවා සිතුවිලි වලින්, චින්තනයේ. ඊළඟට අන්තිමටම තද බල තමාගේ මතයකටත් වැටෙනවා. ඒක බුදුහාමුදුරුවෝ මේ උදාහරණ වලින් පෙන්වුවා. දෙවෙනි එක හරියට ඉර පායනවා, ගහක් තියෙනවා, හෙවණැල්ලක් හැදෙනවා. මොන ඉර පායනවා, ගහ තියෙනවා, හෙවණැල්ල. ඇහැ තියෙනවා, ඇහෙන් රූප දකිනවා, දැක්ක ගමන් උපාදානස්කන්ධ හැදෙනවා, මම හැදෙනවා. එතන පෙන්වුවා මම හැදෙන හැටි. ඒ කියන්නේ අපි අර එකක් හේතු කරගෙන අනිත් එක හේතු කරගෙන මම හදා ගන්නවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වුවා තවත් මම කෙනෙක් ඉන්නවා. එයායි තාම ගැඹුරින් මේකේ තියෙන්නේ. අන්තිමටම රහත් වෙන මට්ටමේ තමයි ආයිවත් වෙලා යන්නේ. ඒ මම හරියට මලේ සුවඳයි වගේ කිව්වා. හොයන්න බෑ කිව්වා කොහෙද ඉන්නේ කියලා. ඒ මම ඉන්න තැන හොයාගන්න බැරි තරමට අපි කාවැදිලා ඉන්නවා කිව්වා. හරියට මලේ පෙත්තේද රේණුවලද මේ නැත්තම් අර ඒකේ තියෙන අනිත් කොටස් වලද කොහෙද කියලා හොයන්න බැරි විදිහට මේ මම ඉන්නවා කියලා පෙන්නනවා.
ඊළඟට අවසාන වශයෙන් පෙන්වුවා අපි මෙතනින් ওই හිතාගෙන ඉන්න මම ඉවත් වෙවි යන හැටි සංසාරේ ඒකත් අපි හිතන් ඉන්නේ ආත්මයක් කියලා මම කෙනෙක් යනවා කියලා මේක හරියට පෙට්ටියක දාපු මැණිකක් වගේ කියලා උදාහරණයකට පෙන්වුවා. ඒ කියන්නේ මේක කොයි විදිහට කොයි තැනට යයිද කියලාවත් අපි දන්නේ නැහැ කියලා. අද දවසට අපි මේ ටික තේරුම් අරගෙන දැන් අපිට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඒවා අහත හැකි අපිට සාකච්ඡා කරත හැකි. මොකද අපි එහෙම නැත්නම් අපිට ගත හැකි කාල සීමාවක් කය සංසුන් කරන එක්සර්සයිස් එකක් කරන්න ඒකත් කරන්න පුළුවන්. ඒක ආජානී ධම්මදාරුගේ ඕගොල්ලෝ කැමති නම් මට ඒක කියලා දෙන්න පුළුවන්. Please feel free to unmute so you can ask questions. I have also recorded this session through YouTube, so you can listen to the entire conversation or Sakacha after the recording. Yes, you can ask questions. If there's no more questions, then we will end this for today and we will start again. Do you all want me to do the Ajandi Dhammadaro's breathing exercise to be recorded? Any requests? We'll do it. Okay, then get ready. Sit nicely. Okay. This is from, actually, this is from my teacher, Ajahn Thanissaro method of teaching, how to calm down the body. We must learn to calm down the body before we proceed to Anapanasati Bhavana, because we have to calm down the body so that the body and the mind both get calmed down at the same time. So Ajahn Dhammadaru, in his book, Keeping the Mind on Breath, you can get it online, is available freely. In that, I'm following the second method. I'm giving you the second method, little bit altered according to my benefits, and you can read it if you want, and then follow his method or this method. Okay, let's do it. Okay, first of all, sit down and pay your attention to the seated position. If you are lying down in your bed, pay your attention to the lying down position of your body. That you can do with a breath. So take a breath and take your breath and see how you are seated. Take a nice breath, not forcefully, comfortable breath. Take a very comfortable breath. Comfortable breath. And take your attention
right through your body. Now, bring your attention to the tip of the nose. Now your attention is at the tip of the nose. And now you incorporate a breath to that attention. Your attention is at the tip of the nose. Now you are breathing, not that it is happening automatically. You are breathing now. Take a breath and with your awareness, try to take it right inside the center of your brain. We breathe right into the brain. With your awareness, you breathe. Awareness goes with the breath and it is going through the nose to the brain. I hope you understand. Now we breathe and the awareness and it goes to the brain and you breathe out from your backbone. Okay, let's do it again. We breathe with awareness together, incorporated. And you breathe to the brain and out along the backbone. Now this time, incorporate another factor. That is a smile, samadhi smile. At the same time, when you are breathing in, incorporate a smile. And feel the difference that makes with the smile. Now you are breathing, you have a samadhi smile on your face. With the breath, everything you breathe in and breathe out and let go the smile and everything. With the smile and everything, you breathe right into your head and out along the backbone. Do at least 3 times. Let's do 3 times. With the smile, you breathe and out. Another one. You breathe and out. Another one. You breathe and out. Now relax. And then bring your attention to the center of the neck, like it is on the center of the neck, right at the center. Now, breathe and break your attention to both shoulders, like you breathe. And your attention divides both sides to the shoulders and out to the fingertips. Now your attention is at the center of the neck. And you breathe your shoulders and out to the fingertips. Now with the samadhi smile, get the samadhi smile while you're breathing. To your shoulders and out to the fingertips. We have to do at least 3 times. From the neck, you breathe very gently.
to the shoulders and out to the fingertips. Remember the Samadhi smile. It brings a lot of happiness to your body. Blissfulness. We say blissful breathing. Now relax. Bring your attention to the chest, where the lungs. And this time you won't move anywhere, just the lungs. A blissful breath with the Samadhi smile to the chest. And breathe out. Again. Remember the smile, the Samadhi smile, the happiness in your breath. And out. Another blissful breath. Now relax and bring your attention to the diaphragm, where it rise and fall. So keep your attention right on that movement, the rise and fall, because those who go on Vipassana method, they use this movement as the object of meditation. So you can practice that a little bit if you want. So we blissful breathing with the rise and fall of your diaphragm, the stomach area. A blissful breath in and out. A blissful breath in and out. A blissful breath in and out. At least 3 times. Now we focus the lower part of our body. From the hips to the knees, we breathe blissfully up to the knees and out through the toes. So we breathe. And out to the toes. At least 3 times. Remember the Samadhi smile, because meditation means relaxation. Once you finish, take few breaths, blissful breaths to the whole body. And at this point, we let go the breath and we wait till it happens automatically, like a reflect act. Breath is happening on its own. Let it happen. And those who are doing Vipassana, they take the breath differently, as observing the elements. And those who are doing Sati, they keep their attention on the movement of the breath
And those who are going on dhyana, they just focus the breath. So this is 3 different things happen here. Just practice up to this point. And next time when we meet, you will feel your body relaxed, your mind relaxed, and we are ready to proceed on one of the 3 methods that I'm going to teach. First, I'm going to teach Anapanasati, using sati as the method to purify the mind. Then may all of you gather the merits and let us transfer the merits to those who are ready to accept, because by giving Dhamma and listening to Dhamma, we build up a lot of energy, good energy. Let us give this to the whole world, and those who have gone separated from us, let all of them, those who can take, let all get them and say, Idammi ñāti nang hotu sukita huntu ñātiyo. Idammi ñāti nang hotu sukita huntu ñātiyo. Idammi ñāti nang hotu sukita huntu ñātiyo. And all the devas, Ittavata dhammihi sabbatam punya sampadang sapi sattan mudantu sabba sampatti siddhiya akasattha bhummattha devanaga mahittika punyantang anumoditva chiran rakkantu loka sasanam. Make an aspiration. Mina punya kammena mami bala samagamo satan samagamo hotu yameni bhana patya. Mina punya kammena mami bala samagamo satan samagamo hotu yameni bhana patya. Sadhu. Sadhu, sadhu. Amma, Ranjit Mama just reminded me that today is Atulasiya's 17th death anniversary. Let us transfer the merit. Let us say Idammi ñātinang hotu. With all our energies, let it be transferred. If he is in a position to accept me, he accept all these energies, and may he attain Nibbana. Sadhu, sadhu, sadhu. Sadhu, sadhu, sadhu. Thank you all for joining. We will do another session next week. I will send you the link. Today I made a mistake with the time, but next time we will correct that. This recording also fully recorded. I will send the link so you can listen to it through YouTube. Bhoma ping. Buddhiga. Thank you. Teruvan Saranai.